අද සදහම් චාරිකා දේශකයාණන් වහන්සේ කඩුවෙල තුන් අඳහේන සිරි සුධර්මායන සේනාසනයේ සේනාසනාධිපති පූජ්‍යපාද කොටිකාවත්තේ ධම්මකුසල ස්වාමින් වහන්සේ 1980 වර්ෂයේ ජූලි 7 වෙනිදා කොටිකාවත්තේදී ජන්මලාභය ලැබූ උන්වහන්සේ බොරැල්ල WW කන්නන්ගර විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය හා කැලණි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත. දෙදහස් 4 වර්ෂයේ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි ජීවිතයට ඇතුළත් වූ උන්වහන්සේ වර්ෂ 2006 දී උපසම්පදා ප්‍රවෘජාවට පත්ව ඇත. පූජ්‍ය කොටිකාවත්තේ ධම්මකුසල ස්වාමින් වහන්සේ වසර ගණනාවක සිටම සමාජීය සේවාවන් රැසක් දියත් කරමින් සිටී. බංගලාදේශය, නවසීලන්තය ආදී රටවල් 25ක පමණ ධර්ම දූත සේවයේදී ඇති උන්වහන්සේ බුරුමය, තායිලන්තය වැනි රටවල භාවනා ගුණතම් වැඩීම සඳහා සංචාරය කර තිබේ. එමෙන්ම උන්වහන්සේ වර්ෂ 2010 සිට ඉතාලියේ වැඩවාසය කරමින් වසර 10ක් පුරා ධර්මදූත සේවයේ නිරත වෙමින් සිටී. සිත් සිරි දෙන මහා ගුණ මුහුදානන් සත්හටවන බව දුකට වේදානන් තිත් ගන දුරු දුරැලන දිනිදානන් සිත් සතොසින් නම දින් මුනිදානන්. සියලු දෙනාටම සුබ උදෑසනක් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමින් 2021 වර්ෂයේ වෙසක් සතිය සමරන අපි අද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවෙන් කොටසක් මේ වෙලාවේ ශ්‍රවණය කරමින් අපේ සිත් සතන් සනසා ගන්න සූදානම් වෙන වෙලාව. 2020 වර්ෂයත් 2021 වර්ෂයත් ලංකාවාසී ලෝවාසී හැම දිනාටම මේ වෙසක් මාසය අපි පෙර බලාපොරොත්තු ආකාරයට සිදු කරගන්න නොහැකි වුණත් මං හිතන්නේ අපි මීට අවුරුදු ගණනාවක් පුරාවටම විහාරස්ථාන ආශ්‍රය කරගෙන විවිධ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා සිද්ධ කරලා අපි ලබාගත් අත්දැකීම්, අපි ලබාගත් අවබෝධයන් නිවසේදී කොහොමද ප්‍රගුණ කරන්න කියලා අපිටම අත්හදා බලන්න පුළුවන් කාලවකවානුවක් මේ කාලේ. මේ වසංගත රෝගාබාධයත් එක්ක අපි හැමෝටම වෙලා තියෙනවා මේ සියලු පුණ්‍ය කර්මයන්, ඒ වගේම තමයි අනිකුත් සියලු උත්සව කටයුතු ඒ හැම දෙයක්ම අතහැරලා දාලා අපි නිවසේදී කොහොමද එකට එකතු වෙලා මේ උත්සව සැමරුම් සිද්ධ කරන්නේ කියලා අපි නැවත වරක් සාකච්ඡා කරන්න, සිහි කල්පනා කරන්න. ඉතින් මේ වර්ෂයේ අපි හැමෝම රජයේ දැනුවත් වීම මත, ඒ වගේම ලෝකයේ තියෙන මේ වසංගත රෝගාබාධයට අපි නිවසේ ඉඳලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් අවස්ථාවක්. දැන් වෙන්දට නම් වෙසක් පෝයට අනික් පෝයවල් වලට වැඩිය ඔබ විහාරස්ථාන වලට එකතු වෙලා මුළු පවුලම සිල් ගන්නවා. දැන් අනික් පෝයවල් වලට නම් සමහර වෙලාවට වැඩිහිටි
අත්තම්මලා සීයලා ඒ වගේම අනික් අය විතරමයි සිල් සමාදන් වෙන්නේ. නමුත් වෙසක් පොය කියලා කියන්නේ අපි හැමෝම සිල් ගන්න දවසක්. දැන් ඔබ අද හිතා ගන්න දැන් ඊයේ පෙරේදා මේ වෙසක් සැමරුම සිද්ධ කරලා මේ වෙසක් සතිය සමරන කාලේ මම මේ සතිය පුරාවටමවත් මේ කාල සීමාව තුලදිවත් මම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ජීවිතයට එකතු කරගත්තද? ඒ වගේම තමයි මේ එකතු කරගත්ත දේවල් මම ප්‍රායෝගිකව අත්හදා බැලුවද කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධත්ව මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, මේ මංගල්‍යයන් ඇවිල්ලා මුළු ලෝකෙටම සුවදායක දෙයක්. මුළු ලෝකෙම සත්‍ය සුවපත් වෙනවා. ඒ නිසා අපි කියනවා සත්හට වන බව දුකට වේදානම් කියලා. අපි හැමෝම ලෝක සත්‍යෝ ආගම් ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව, ඒ වගේම උස් පහත් ભેදයකින් තොරව ඇති නැති පරතරයන් සියල්ලම පසෙක දමලා හැමෝම අපි දුකටපත් වෙලා මේ දුකටපත් වන අපි හැම දිනාගෙම සිත් සතන් සනසාලන්න තියෙන එකම දහම බුදු දහමයි. ඒක මේ විදේශීය ජාතිකයෝ පවා මේක දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඒ නිසා මේ ධර්මීය ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවයේ තියෙන වැදගත්කම මේ කාලේ වැඩිපුර අපි සාකච්ඡා කරන්න ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අපිට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කළේ ප්‍රශ්නයක් හමුවේ ප්‍රශ්න දැක ඒවා පලා යෑම නෙමෙයි. දැන් අපිට පේනවා අද සමාජයේ මිනිස්සු කොරෝනා වලට තියෙන මේ අර අවවාද අනුශාසනා ඒවා අහලා රජයෙන් දෙන ඒවා සමහරු කඩ කරන අතරතුරේ මේවට බයේ කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි පහුගිය දවසේ දැක්ක ඉතාමත් අභාග්‍ය සම්පන්න සිද්ධියක්. දැන් සමහර වැඩිහිටි අම්මලා තාත්තලාට යම් අසනීපයක් ලෙඩක් දුකක් හැදුනහම දරුවෝ ඒ අම්මලා තාත්තලව ගෙදරින් එළියට ඇදලා දාලා තමන්ගේ දරුවෝ පුංචි දරුවෝ රැක ගන්න ඕනේ මේ අයව මෙහෙ තියාගෙන හරියන්නේ නැහැ කියලා හොරෙන් වාහනේ දාගෙන කැලේ අතරමඟ දාලා පාරවල් වල බෝක්කු අයිනේ උඩ තියලා යන ස්වභාවයක් අපි දැක්කා. අපි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලලා සිටිනවා සියලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඔබ බෞද්ධෙක් නම් කිසි දවසක එවැනි දෙයක් හිතන්නවත් එපා, එවැනි දෙයකට අත ගහන්නවත් එපා, එවැනි දෙයක් කරනවා නම් ඔබ උදව් කරවන්නවත් එපා. අපි දැක්ක එවැනි අභාග්‍ය සම්පන්න සිද්ධි අම්මලා තාත්තලා පාරට දාලා ගිහිල්ලා. ඒ වගේම තමයි දැන් මම දැක්කා දරුවෙක් හම්බෙන්න ඉන්න මව් කෙනෙක් ඒ මාතාව ඇගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් කෑ ගහනකොට ඇයට මේ වසංගත රෝගාබාධය තියෙන නිසා කවුරුත් සූදානම් වෙලා නැහැ තමන්ගේ වාහනෙන් රෝහල වෙත එක්කගෙන යන්න. මේ වගේ අපි අමනුෂ්‍ය වෙන්න හොඳ නැහැ. අපි හැමෝම ලෙඩට බයයි. මේ ලෙඩේ තියෙනවා. නමුත් අපි මේවා දැනගෙන මේවා දැකලා අපේ හදවත් තුළ මීට වැඩිය කරුණා මෛත්‍රී ගුණයක් එකතු කරගන්න ඕනේ ආරක්ෂක විධිවිධාන මත. ඒ නිසා අපිට එවැනි රෝගියෙක් මේ පාරේ වැටිලා ඉන්නවා නම් අපිට උදව්වක් ඉල්ලනවා නම් අපි මේ පැත්තකට වෙලා මැරෙනකම් බලාගෙන ඉන්න හොඳ නැහැ. අපිට ඒකට කරන්න පුළුවන් උපක්‍රම මොනවාද කියලා හොයලා බලන්න ඕනේ. ඔබ හොඳට මතක තියාගන්න දැන් හැමෝම ළඟ තියෙනවා ජංගම දුරකථනයක්. ඔබට ඊටාම ශනිකව ඔබට පණිවිඩයක් දී ගන්න පුළුවන්, එක්ක කාට හරි කියන්න පුළුවන්, අනේ රෝහලකට කියන්න, පොලිසියට කියන්න. ළඟ ඉන්න කවුරු හරි ප්‍රධානියෙක් ඉන්නවා නම් දැනුවත් කරන කෙනෙක්, ඒ දැනුවත් කරන කෙනාට අනේ ඉක්මනට කියන්න. ඒ කියලා ඒ අසනීප කෙනා ළඟට ඔබ යන්න බයයි නම් දැන් ඔබට යන්න ඕන කමක් තියෙනවා, මේ මිනිස්සයා මැරෙන්නම ඉන්නවා. ඒ නිසා මේ කාලේ ඔබ ඔබේ හදවතේ තියෙන අර බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මෛත්‍රී ගුණ, කරුණා ගුණ කොත්පමණ තියෙනවද කියලා ඔබම අත්හදා බලන්න. දැන් ඔබට කිට්ටුවට යන්න බය නම් මං හිතන්නේ මං දැක්ක දැන් ඒ වගේ ඇඳුම් පැළඳුම් තියෙනවා. එහෙම ඇඳුමක් පැළඳුමක්වත් නැහැ ළඟට යන්න. එහෙමනම් ඔය shopping bag තියෙනවා. ඒ වගේ bag ටිකක් ඉරලා අත් වැහෙන්න දාගෙන
මූණ වැහින්න දාගෙන ළඟට ගිහිල්ලා කොහොම හරි උස්සලා වාහනේ දාගෙන එක්කගෙන යන්න ඔබට ඒක සසරට පිහිටක් වේවි. ඔබට ඒක ඔබව ආරක්ෂා කරાવી. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලය කියන එකේ වටිනකම. මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මිනිස්සු රකින්න සිල්පද 5ක් දේශනා කළා. අපිව රකින්න, අපිව ආරක්ෂා කරන්න. ඒ ආරක්ෂාවට තියෙන සිල්පද 5 අපි පංචශීලය කියලා කියනවා. වෙන මොකක්වත්ම ඕනේ ඔබට දැන් අටසිල් ගන්න යන්න වෙන්නේ පන්සලට. මට පන්සලට යන්න බෑ, සිල් සමාදන් වෙන්න බෑ කියලා ඔය ඔක්කොම අතහැරලා දාලා ඔබ මේ වසංගත කාලේ ඔබ හිතා ගන්න, ඔබ අදිෂ්ඨාන කරගන්න මං පන්සිල් රකින්න කෙනෙක් වෙනවා ගෙදර ඉඳලා කියලා. දැන් ගෙදර ඉඳලා පන්සිල් රකින්න බැරිද කියලා සමහර කෙනෙක් විදියට ඔබට ඔබෙන්ම ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. ඇත්තටම එකපාරට අපි එහෙම හිතුවාම අපිට එහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මේ ධර්ම දේශනාවක් කරන අතරතුරේ පවා පන්සිල් පද 5 කැඩෙන්න පුළුවන්. අපේ ද්වේෂය ඉස්මතු වෙන්න පුළුවන්. අපිට තරහ යන්න පුළුවන්. අපිට අකමැත්ත පළ වෙන්න පුළුවන්. ඔබේ සංවරය නැති වෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. මිනිස්සු සමහරු හරි කැමති බණ අහන්න. සමහරු හරි කැමති ධර්මයේ යෙදෙන්න. බණ අහන්න ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඔබ ඉඳ ගන්නවා. ඉඳගෙන බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහන්න සූදානම් වෙනකොටම නොසිතූ පරිදි මේ විදුලිය විසන්ධි වෙනවා. විදුලිය විසන්ධි වෙනකොටම ඔබ දැන් අත්හදා බලන්න මගේ හිතට දැන් මොකද වුනේ කියලා. මං දැන් තරහ වෙලාද? මට බණක්වත් අහගන්න නැහැ. කාත් එක්කද මං තරහ වෙන්නේ? ඊළඟට සමහර වෙලාවට ඔබේ දරුවෝ කෑ ගහයි. අහල පහල අය කෑ ගහයි. එහෙම නැත්නම් වෙනම මහා ഘോഷාකාරී ශබ්දයක් එනකොට ඔබ බණත් අහනවා, ඔබ ඒකත් අහනකොට ඔබේ හිතේ තියෙන වෙනස්කම ගැන ඔබම අධ්‍යයනය කරන්න. මේ ධර්මයේ කියලා කියන්නේ මේ බණ අහලා මර පහනම පූජා කරලා මල් ටිකම පූජා කරලා ඔය වන්දනා ටිකම කරලා කරණීයමෙත් සූත්‍රය කියලා ඉතිපිසෝ ගාතාව කියන එකම විතරක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපිට මේ తాවකාලික බුදුගුණ මෙනෙහි කරන්න, බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කරන්න තියෙන එක කොටසක් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ ප්‍රතිපත්තියේ යෙදෙන්නේ කියලා දේශනා කරන්නේ. ඒ නිසා මේ වෙසක් සතිය ඇත්තටම ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්න නම් ඔබටම අවවාද කරගන්න ඕනේ. ඔබ ගැන පරිශීලනය කරන්න ඕනේ. මගේ හිත, මේ හිතේ වෙනස්කම කොයි වෙලාවෙද වෙන්නේ? ඇයි මට තරහ එන්නේ? ඇයි මං තණ්හා වෙලා තියෙන්නේ? ඇයි මට iriසියාව ඇතිලා තියෙන්නේ? මොකද මගේ හිතට මේ වගේ වෙනසක් ඇති වෙන්නේ කියලා. මංගල සූත්‍රයේ තියෙනවා නිවනටම අවශ්‍ය කරන වචනයක්. අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියලා. අපි නිතරම කියන ගාථා මේ සූත්‍ර දේශනාවේ ගාථාවක්. මේක තමයි නිවන් පදේ. මොකද කියන්නේ? අශෝකං විරජං කේමං. ඔබ ශෝක නැති කෙනෙක් වෙන්න ඕනේ. ඔබ කෙලෙස් අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඔබ බිය නැති කෙනෙක් වෙන්න ඕනේ. දැන් හිතලා බලන්න, ඔබ ශෝක නොකරන කෙනෙක්ද? ඔබ කෙලෙස් වැඩි වෙන දේවල් කරන කෙනෙක්ද? කෙලෙස් ඇති වෙන දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ද? ඔබ දැන් බය වෙලා ඉන්න කෙනෙක්ද කියලා. මේ ලෝකයේ සියලු සත්වෝම මේ කොටස් තුනට යටත් වෙලා ඉන්නේ මේ ආරි මාර්ගයේ පසක් කරනකම්. ඉතින් ඒ හින්දා ඔබ ප්‍රමාදයි. අපි වෙසක් සතියේට කූඩුවක් හැදුවට, පහන පත්තු කරාට, පන්සල් ගියාට, මේ කාලේ නම් අපි පින්තූරයක් අරගෙන කැලණි ගියා, කොයි හරි ගියා, අනුරාධපුරේ ගියා, අපි දන්සලක් දුන්නා. ඒක හොඳට වීඩියෝ කරලා පින්තූර ටිකක් දාලා ඒ මාධ්‍ය හරහා මොකක් හරි මේ සමාජ මාධ්‍යයක දාලා සතුටු වෙන එක නෙමෙයි. ඒක නෙමෙයි මේ නිවන් මඟ. දැන් ඔබට මේ සතුට මේ කාලේ කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ හිතාගෙන හිටියට. දැන් මම පහුගිය දවසේ කල්පනා කරා ඇත්තටම මේ කාලේ මේ විදිහේ තියෙන එක වඩා හොඳයි කියලා. මොකද දැන් අපි එක කාලයක් අර විදිහට පුරුදු වුණානේ. ඒ කාලේ අපි මේ විදිහට පුරුදු වෙලා මිනිස්සු හරියට මේ කාලය බිස්නස් එකක් කරගත්තා. ඒ වගේම තමයි මේ කාලේ මිනිස්සු හරියට අකුසල් කරගන්නවා.
ඒ වගේම තමයි මේ කාලේ මිනිස්සු හරියට වැඩිපුර තරඟකාරී ස්වභාවයක් ඇති වෙනවා. පන්සල් පවා තරඟකාරී. ඒ පන්සලට වැඩිය මේ පන්සලේ වැඩිපුර ලයිට් දාන්න ඕනේ. ඒකට වැඩිය අපේ පන්සල සරසන්න ඕනේ. ඒකට වැඩිය අපි වැඩිපුර මේක සද්ද ඇහෙන්න කරන්න ඕනේ. ඊළඟට අපි කොහොමද මේකෙන් එකතු කරන්නේ කියන හිතන කාලයක් තිබුණා අපිට. දැන් ඒ කාලේ නෑ. අපිට වියදම් කරන්න ඕනේ නෑ. අපි මහන්සි වෙන්න ඕනේ නෑ. ඔබ ගෙදර දරුවෝ එක්ක කූඩුවක් හදලා මේ කාලේ පහන පත්තු කරලා ඒ කටයුතු කරනවා වගේම අශෝකං විරජං කේමං. ඔබ ශෝක නොවි ඉන්න කෙනෙක්ද? ඔබ කෙලෙස් නැතුව ඉන්න කෙනෙක්ද? ඔබ බියටපත් වෙවි ඉන්න කෙනෙක්ද? බිය නොවි ඉන්න කෙනෙක්ද කියලා හිතලා බලන්න ඕනේ. එතකොට ඔබ මංගල කාරණයක් තුල මංගල ලක්ෂණ තුල ඉන්න වටපිටාවක ඉන්න මේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයට ගරු කරන කෙනෙක් වෙනවා. ඔබ නිවැරදිව බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්ති පූජාවේ පූජා කළා වෙනවා. ඔබ දැන් අදිෂ්ඨාන කරගන්න. ඊයේ පෝය ඊළඟ දවස්වල මං මේ වෙනුවෙන් මහන්සි වුණා, මට මේ දින කීපෙදී ඒක කරගන්න බැරි වුණා නම් අද මං කරලා බලන්න ඕන. මං අද දවස පුරාම උත්සාහ දරනවා ශෝක නොවි ඉන්න. දැන් මං ශෝක නොවි ඉන්න නම් කොහෙද ශෝකේ හටගන්නේ? කොපමණ තැනකද ශෝකයේ තියෙන්නේ? ඔබ යම් දෙයකට තණ්හාවෙන් කැමැත්තෙන් ඇලිලා තියෙනවා නම් ඒක මගේම කියලා හිතන තාක්කල්ම ඔබ ශෝකයෙන් ඉන්නවා. මොකද ඒක කැඩෙයි, ඒක බිඳෙයි, ඒක නැති වෙයි කියලා. මේ කාලේ අපිට ශෝක කරන්න ඕන තරම් දේවල් තියෙනවා. වසංගත රෝගාබාධය අපේ ගමේ නම නිකන් හරි, ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ගම නිකන් හරි රූපවාහිනියේ කියනවා නම් ඔන්න වසංගත රෝගාබාධයෙන් මේ ගමේ මෙච්චර ප්‍රමාණයක් ඔන්න හවු වෙලා කියලා දැන් ඔන්න ශෝක කර ඉන්න. අනේ යන්න එපා එළියටවත්. කොහෙවත් යන්න එපා. බය වෙවි ඉන්නේ. ඔන්න දැන් ශෝකයේ තියෙනවා, බියවීම තියෙනවා, ඊළඟට කාටවත් උදව් කරන්නේ නැති ස්වභාවිකුත් තියෙනවා. ඒ ස්වභාවය ඔබ හොඳට තේරුම් අරගත්තද? ඒ අරගත්ත ස්වභාවය තව ඔබ වර්ධනය කරගන්න නම් ඔබ දැන් හිතලා බලන්න, මම මේ පංචශීල ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක්ද නොවන කෙනෙක්ද කියලා. අපි ධර්මයේ ලස්සන කතාවක් තියෙනවා. එක කාලෙක සොර රංචුවක් හිටියා. එතන ඉන්නවා 500ක් විතර හොරු රංචුවක්. ඒකේ නායකයෙක් හිටියා. මේ නායකයාත් එක්ක මේ 500 දෙනාම ඒගොල්ලන්ට පුරුදු කරලා තියෙනවා කාටවත් දැනෙන්නේ නැති වෙන්න මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්න. ඒක හරිම දක්ෂතාවයක්. කාටවත් හොයන්න බෑ. හිතා ගන්නවත් බැරි විදිහට තමයි දේවල් හොරකම් කරන්නේ. ඔබ හිතනවාද මේ හොරකම් කරන කෙනෙක් ශෝක නොකර ඇලෙන්නේ නැතුව බය නොවි ඉන්න කෙනෙක් කියලා? නෑ, මේ අයත් ශෝක කර බය වෙවි ඉන්නේ. ඈ දැන් මේ දැක්ක දෙයක්, ඒ දැක්ක දේ හොරකම් කරන්න ඕනේ කියලා එයා තේරුම් ගන්නවා. දැන් මේ හොරකම කියන එකට මේ හැම එකටම වස්තු බීජ වෙන කරුණු කීපයක් තියෙනවා. අනුන්ගේ වස්තුවක් වෙන්න ඕනේ. අනුන්ගේ බව දැනගන්නත් ඕනේ. ඒක ගන්න හිතක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් යොදන්නත් ඕනේ. අරගන්නත් ඕනේ. දැන් ඔය ටික කරන්න ඔබ හිතලා බලන්න ওই මනුස්සයා මොන තරම් කෙලෙස් හට ගන්නවද කියලා. බයේ ඉන්නේ කවුවේද දන්නේ නැහැ. දැන් මේ 500 දෙනාම මෙහෙම ගිහිල්ලා එක ගමකට ගිහිල්ලා ඒගොල්ලෝ තීරණය කළා ගමේ හැම ගෙදරකටම ගිහිල්ලා මිනිස්සු අල්ලලා ගැට ගහලා ඒගොල්ලන්ගේ තියෙන බඩු භාණ්ඩ ඔක්කොම හොරකම් කරගෙන මුළු ගමම යටත් කරගන්න. නමුත් ඒක කරගන්න හම්බුන්නේ නැහැ එයාට. එක්කෙනෙක් දෙන්නෙක් අහුවෙන්න පටන් ගත්තා. ඊළඟට ගමේ මිනිස්සු ඇහැරුණා, කෑ ගහලා කිව්වා මෙන්න හොරු පැනලා කියලා. මිනිස්සු ඔක්කොම අවි ආයුධ අරගෙන ඒගොල්ලන්ගේ ගොවිතැන් වල වැඩ කරන උදළු කැටි අරගෙන මේ අයගේ 500 දෙනාගේ පස්සේ පන්නන්න ගත්තා. ගමක්ම මුළු ගමේම මිනිස්සු මේ අය පස්සෙන් පන්නගෙන යනකොට කැලේට රිංගුවා. කැලේ රිංගනකොට කැලේ ඉන්නවා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ බොහොම සමාධියෙන් සුවයෙන් ඉන්නේ. උන්වහන්සේට වැඳලා කියනවා අනේ ස්වාමින් වහන්සේ අපිව බේරගන්න, මේ මිනිස්සු අපිව මරන්න ඉන්නේ කියලා. දැන් ඒගොල්ලන්ට ශෝකයේ තියෙනවා, ඇලිච්ච දේවල් හින්දා කියලා අපි දන්නවා, බය වෙලා ඉන්නේ මරණයට.
මොකද දැන් අපිට පමාද වෙන්න බෑ ප්‍රමාද වෙන්න බෑ. මොකද පස්සෙන් පන්නගෙන එනවා මිනිස්සු අවි ආයුධ අරගෙන. එතකොට මේ ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මේ අය මං කොහොමද මරණයෙන් බේරගන්නේ කියලා. හොඳයි එහෙමනම් මරණයෙන් බේරගන්න නම් নমස්කාරය කියන්නේ කියලා කිව්වා. নমස්කාරය කියලා ඒ අයට තිසරණිය දුන්නා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඒක දෙවරක් තෙවරක් ඒ විදිහටම තිසරණිය දීලා කිව්වා. මොනම හේතුවකට තිසරණිය පිළිබඳව බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන කලකිරෙන්න එපා, අවිශ්වාස කරන්න එපා, අගෞරව කරන්න එපා කියලා. ඔන්න ඔබ කලකිරෙන කෙනෙක් වෙන්න බෑ. ඔබ අවිශ්වාස කරන කෙනෙක් වෙන්න බෑ. ඔබ මේ තෙරුවන් පිළිබඳව තියෙන දැඩි විශ්වාසය මත තෙරුවන් රකින්න ආරක්ෂා කරන ගෞරව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ 500 දිනාටම කෑ ගහලා මේ ස්වාමින් වහන්සේ එක වෙලාවෙ එක හඬින් සඳහන් කරා පන්සිල් සමාදන් වෙන්න සූදානම් වෙන්න කියලා පංචශීලයේ පිහිටෙව්වා. ඔබට තව ස්වල්ප මොහොතයි වෙන්න ඇති මරණයට තියෙන්නේ. ඔබ තව අපි දන්නේ පැයක් දෙකක් ඊටත් වැඩි අඩු කාලයක් දවසක් දෙකක් සතියක් හමාරක් මාසයක්ද කියලා ඔබ මේ මොහොතේ ඉඳලා මේ කාල සීමාව තුලදිවත් පන්සිල් රකින්න කෙනෙක් වෙන්න කියලා. ඒ කියන්නේ පන්සිල් සමාදන් කරනකන් ඔබ පන්සිල් කඩපු කෙනෙක්. හැබැයි ඒ පන්සිල් සමාදන් වෙච්ච වෙලාවේ ඉඳලා ඉස්සරහට ඔබ රකින්න කෙනෙක් බවට පත් වෙන්න කියලා. මේ කට්ටිය හැමෝම ස්වාමින් වහන්සේව අනුගමනය කළා. උන්වහන්සේගේ වචනයට ගෞරව කරලා පන්සිල් සමාදන් වුණා. පන්සිල් සමාදන් වෙලා ඒ අයට හැරෙන්නවත් හම්බුන්නේ ගමේ මිනිස්සු ඔක්කොම මේ මිනිස්සුયો ටික වට කරා. හතර වටින්ම වට කරලා හැරෙන පැත්තට කැති වලින්, කඩු වලින්, පොළු වලින් ඔලු කැපෙන්න, අත් කැපෙන්න, හැම තැනම කැපෙන්න පහර පිට පහර දෙමින් ඒ 500 දෙනාම ඝාතනය කරා. මේ ධර්මයේ තියෙන ආශ්චර්ය නම් අර ඊට පෙර යය සොරකම් කළත් ඒ හැම දෙයක්ම කළත් අවසාන මොහොතේ අර ස්වාමින් වහන්සේ තිසරණ සහිත පන්සිල් සමාදන් කෙරුවා. ඒක සමාදන් වුණා. ඒක රකින්නවා කියලා අදිෂ්ඨාන කරා. ඒ බව සත්‍යයි කියලා ඒගොල්ලෝ සත්‍යක්‍රියා කරා. ඒ සැනින් මේ සියලු දෙනාම දෙව්ලොව උපත ලැබුවා කියලා සඳහන් වෙනවා. එතන මොන තරම් ආශ්චර්යයක්ද මේ. ඒක නිසා ඔබත් මේ කාලේ අපි දන්නේ නැහැ අර මිනිස්සු පන්නගෙන එනවා වගේ මේ කොරෝනා වසංගතේ අපි වටාවට පන්නගෙන එන්නේ. ඔබත් එහෙනම් ශෝක නොකරන, බිය නොවන, ඒ වගේම නොයැලෙන කෙනෙක් බවට පත් වෙන්න නම් ඔබ පන්සිල් රකින්න කෙනෙක් වෙන්න. ඔබ අද හොඳට පන්සිල් සමාදන් වෙන්න. හොඳට පන්සිල් සමාදන් වෙනවා කියන්නේ ශබ්ද නගා කියන එක නෙමෙයි. අදිෂ්ඨාන කිරීම. මේ ධර්මයේ තියෙන ලස්සන වචනයක් ඒකට කියන්නේ අපි සත්‍යක්‍රියාවක් කියලා. සත්‍යක්‍රියාව කියලා කියන්නේ ඇත්ත කතා කරලා ඇත්තෙහි පිහිටලා ඒ පිළිබඳව සත්‍යයි කියලා ඔබේ යම් කරදරයක් බාධකයක් ඇතුව ආවහම ඒ ගැන ප්‍රාර්ථනා කිරීම. ඒ ප්‍රාර්ථනාව හරිම බලවත්. ඔබව ආරක්ෂා කරાવી. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ කාල සීමාව තුලදී අද දවසේවත් උපරිම උත්සාහ දරන්න මං පන්සිල් රකින්න කෙනෙක් වෙනවා කියලා. අඩුම තරමේ පන්සිල් පද පහෙන් එකක් රකින්නවා කියලා. මං බොරු කියන්නේ නැහැ කියලා හිතාගන්න. අද නම් මං බොරු කියන්නේ. මිනිස්සු හරි කැමති මිනිස්සුන්ව hina ගස්සන්න බොරු කියන්නේ. මිනිස්සුන්ව සතුටු කරවන්න. එහෙම කරාම මිනිස්සු hina වෙනවා. ඒ hina වෙලා දේව දකින්නකොට මම දැකලා තියෙනවා සමහර පොඩි ළමයි පවා පොඩි දරුවෝ නලවන්න කරන්නේ බොරු කියන එක. අම්මලා බොරු කියනවා හරියට. කවන්න බොරු කියනවා, පොවන්න බොරු කියනවා, ගමනක් යන්න බොරු කියනවා, වැඩක් පළක් කරන්න බොරු කියනවා. ඉතින් මේ වගේ බොරු කියලා අම්මලා අන්තිමට බොරුකාර වෙනවා. ළමයි දවසක කියයි අම්මා පුංචි කාලේ ඉඳලා අපිට කිව්වේ බොරු නේ ඉතින්. ඔව්ව කොහෙද ඇත්ත වෙන්නේ කියලා. දවසක කිව්වට පස්සේ අන්න එදාට අම්මලට තේරෙයි අනේ මං බොරු කියපු එකේ විපාකේ තමයි දැන් මං විඳින්නේ කියලා.
ඔබ දරුවෙක්ටවත් විහිළුවටවත් මේ කවන්න පොවන්නවත් බොරු කියන්නේ නැහැ කියලා අද හිතා ගන්න. ඔබට මොන අලාභය වුණත් මොන දේ නැති වුණත් ඇත්ත කතා කරන්න. පුරුදු වෙන්න. පුරුදු කරවන්න. ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ ගැන සමාජ මතයක් ගොඩනගන්න ඕනේ. සත්‍ය කතා කිරීම. බුදුරජාණන් වහන්සේට ලස්සන වචනයක් කියනවා. සුගත කියලා. මේ බුදුහාමුදුරන්ගේ සතිය අපි මේ තෙමගුල සිහිපත් කරන සතිය තුළ ඒ සුගත කියන ගුණයට নমස්කාර කරන්න. ඒ සුගත කියන ගුණයට ඔබ වන්දනා කරන්න. ඒ සුගත කියන බුදු ගුණය හිතේ තියාගෙන ඒ බව සත්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය අපි වන්දනා කරනවා, নমස්කාර කරනවා, ගෞරව කරන්නේ උන්වහන්සේ මේ ආර්ය මාර්ගයට පත්වීම වෙනුවෙන් බෝධි සම්භාර ධර්මයන් පිරන්න පටන් ගත්තද එතෙන් පටන් මේ වෙනකන් බුද්ධත්වයේ ලබනකන් කිසි දවසක බොරුවක් කියලා නැහැ. එක කාලයක්ද ආත්ම ගණනාවක්. ඔබ අද හිතා ගන්න අනේ මං විහිළුවටවත් බොරුවක් කියන්නේ නැහැ. නිකන් රවට්ටන්නවත් විහිළු කරන්නවත් කරන්නේ නැහැ කියලා හිතාගන්න. ඒ ඇති ඔබව ආරක්ෂා කරගන්න. ඒ ඔබව රකීවි. ඒ ඔබට සත්‍ය ක්‍රියාවක් කරන්න හේතුපාදක වේවි. ඒ නිසා අද මේ වෙසක් සතිය තුළ ඔබේ සිත් සතන් තුළ ගුණධම් වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවා. සුගත කියන බුදු ගුණ බලයේ සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් සිතක් වේවා, සැනසීමක් වේවා, සුවපත් වේවා. සාදු සාදු.